සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින ධම්ම පූජා සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හැවන වැලිපැන්න ගාමුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් එච්.ජී. නන්දාවතී මහත්මිය විසින්. මේ මහත්මිය මීට වසර 5කට පෙර මිය පරලොව ගිය පී.ඒ.ඩී. ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන අපේක්ෂාවෙන් තමයි අද දවසේ මේ උතුම් සදාම් දේශනාවට දායකත්වයේ දරන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අනවරාග්‍ර වූ සසරක සිව්මා අපාය මාකදර කරගෙන භවෙන් භවය කරා සැරිසරා යන කෙනෙකුට උතුම් සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියන එක හරියට නිරුදක කතරක යා යුතු දිශාවයි නොයා යුතු දිශාවයි සොයාගන්න බැරුව මම්මුලා වූෙකුට ෂේම භූමියක් මුණ ගැහුණා වගේ. එවන් දුර්ලභව ලොව පහළවන සම්බුද්ධ ශාසනයකදී තමයි සම්බුද්ධ ශාසනයක ස්වර්ණතම යුගයේදී තමයි රහතන් වහන්සේලා කියන කෙලෙස් යුද්ධයේ දිනු ආජානීය පුරුෂයන්ගේ පහළවීම මේ මනුලොව සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ ජීවිතය විනිවිද දැකිය හැකි ධම්මැස උපදවගත්තු ආය කාමදායකවත් සතර අපායන් වලට නොවැටෙන සෝතාපන්න ශ්‍රාවකයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තව එක ජීවිතයකින් කාම ලෝකයන් වල උපත සදාටම නිමා කළ සකදාගාමී ශ්‍රාවක උතුමන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ. ආය කාමදායකවත් කාම ලෝකයන් වලට නොවැටෙන තව එක ජීවිතයකදී මේ සසර දුකම නිමා කරන අනාගාමී ශ්‍රාවක උතුමන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම දෙවියන්ට මිනිසුන්ට තමන්ගේ ජීවිතයට සිතු ලෙස අපමණ පින්ඵල නෙලාගත හැකි මම්පෙත් විවර වෙන්නේ. පින්වත්නි, එවන් සම්බුද්ධ ශාසනයක අසිරිය ගැන රජෙක් තමන්ගේ ජීවිතයේ අන්තිම හෝරාවන් කිහිපෙදී තමන්ට වැටහෙන විදියට කිව්ව කතාව භාගතුන් වහන්සේ අනුමත කොට වදාළ දෙසුම වූ මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වන ධම්මචේති සූත්‍රය තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, කසේ නදී කුසල් මහරජතුමා කියලා කියන්නේ භාගතුන් වහන්සේ ඊටාම සමීපව ඇසුරු කළ රජ කෙනෙක්. කොයිතරම් සමීපව ඇසුරු කළාද කියලා කියන්නේ දැන් අපේ ජීවිතයේ අනපේක්ෂිතව සිදුවන කඩාවැටීම් වලදී අපිට යම් කෙනෙක් සිහි වෙනවා නම් එවන් අසරණ මොහොතක ඒ කෙනාගේන අපි හදවතේ ලොකු ගෞරවයක් පැහැදීමක් තියෙන්න ඕන.
ඒ වගේ පසේ නදිය කොසල් රජතුමා තමන්ගේ මිත්‍රයට බොහෝසෙන් ආදරය කළා. ඒ මිත්තනිය කලුරය කළාම රජතුමාට ඒක දරන්න බැරුව ගියා. ඒ තමන්ගේ මිත්තනියගේ වියෝදුකින් සිත රිදුම් දෙද්දී සෝගෝලෙන් පහරකද්දී පසේ නදිය කොසල් රජතුමාට සිහි වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. තමන්ගේ මිත්තනියගේ අවසන් කටයුතු සිද්ධ කළ රජතුමා මහා මද්දාන මින භාගතුන් වහන්සේ බැහැ දකින්න. ඇවිල්ලා තමන්ගේ දුක ගැන භාගතුන් වහන්සේට කියා හිටියාම භාගතුන් වහන්සේ නිහඬව මේ කතාව අහගෙන එතනදී රජතුමාට වදාලා මහරජතුමනි මරණය කියන එක උපන්නා වූ සියලුම ලෝක සත්වයන් හට ඒකාන්තයෙන්ම සනාතන සාධාරණ වූ ධර්මතාවයක් කියලා රජතුමාගේ අර සෝකෝල භාගතුන් වහන්සේ උතුරලා දැම්මා. පසේ නදී කොසල් රජතුමා භාගතුන් වහන්සේ එතරම්ම සමීපව ඇසුරු කළා. එදුඩේ පසේ නදී කෝසල මහරජතුමා බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් ශ්‍රාවක භික්ෂූන් ගැනත් ධර්මානුකූල තමන්ට වැටෙන විදියට කිව්ව කරුණු භාගතුන් වහන්සේ අනුමත කොට නැවත භික්ෂූන්ට වදාලා. පින්වත්නි මේ සූත්‍රය කොයිතරම් සුවිශේෂද කියලා කියන්නේ මේ දෙසුම අවසනදී භාගතුන් වහන්සේ භික්ෂූන්ට වදාලා මේ පින්වත් මහණෙනි මේ ධම්මචෛත්‍යයන් අහලා සිතේ දරා ගන්න කිව්වා. මේ ධම්මචෛත්‍යයන් නිවන් මඟට පෙරට වෙනවා කිව්වා. එවන් සුවිශේෂී වූ දෙසුමක් තමයි දැන් ඔබ අහන්න යන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ සවන් යමාගෙන මේ දෙසුම අහන්න. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේද තලුම්ප කියන ශාක්‍යවරුන්ගේ නියම් ගමේ. ඒ දවස්වල මේ පසේ නදී කෝසල මහරජතුමත් තමන්ගේ රාජකාරී කටයුත්තකට දීඝකාරායන කියන සෙනෙවියත් එක්ක නගරක කියන ඒ මේද තලුම්ප කියන භාගතුන් වහන්සේ වැඩ සිටිය නියංගමට යොදුන් 3ක් දුරින් පිහිටලා තිබුණු නියංගමට පැමිණුණා. ඒ නියංගමට ආපු රජතුමා ඒ නගරක කියන නියංගමෙහි තිබුණු රමණීය උයනක් තමගේ දීඝාරායන සෙනෙවියත් එක්ක බලන්න ගියා. දැන් රජතුමා උයනට ගිහිල්ලා එහා මෙහා ඇවිදිමින් ඉද්දී ඒ උයනේ ඒ ජනී ජනයාගෙන් වෙන් වුණු මනා තුරුලතාවන්ගෙන් ගැවසීගත් සිසිල් සෙවණැති ඒ නිහඬ නිස්කලංක ඒ රමණීය භූමි භාගය දැක්කහම රජතුමාට සිහි වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. රජතුමා දන්නා භාගතුන් වහන්සේ එවන් සුන්දර භූමි එවන් සුන්දර උයන්වලට භාගතුන් වහන්සේ ප්‍රියයි කියලා. ඒ මොහොතේ මේ රජතුමා තමන්ගේ සෙනෙවියෙන් අහනවා මේ කාරායන මේ දවස්වල භාගතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුවා. දීඝාරායන සෙනෙවියක මේ දවස්වල රජතුමනි භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ මේද තලුම්ප කියන ශාක්‍යවරුන්ගේ නියම් ගමේ කිව්වා. රජතුමා අහනවා මේ දීඝාරායන අපි ඉන්න මේ නගරක කියන නියංගමේ ඉඳලා මේද තලුම්ප කියන නියංගමට කොයිතරම් දුරද කියලා. රජතුමනි වැඩි දුරක් නෑ. යොදුන් 3යි දවසකින් යාගත්තයි කිව්වා. ඊට පස්සේ රජතුමා එනවා භාගතුන් වහන්සේ බෑ දකින්න යමු කියලා තමගේ රාජකීය රථයට නැගිලා දීඝාරායන සෙනෙවියත් එක්ක දවසක් ගෙවාගෙන භාගතුන් වහන්සේ වැඩ ඉන්න මේද තලුම්ප කියන නියංගමට
පැමිණිලා භාගතුන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට පැමිණුණා. රජතුමා ඒ භාගතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයට පිවිසෙදි දැක්කා ශ්‍රාවක භික්ෂූන් එළිමානේ සක්මන් කරමින් ඉන්නවා. ඒ රජතුමා අර භික්ෂූන්ගෙන් ගිහිල්ලා අහනවා ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ අය බොහෝ දුර ඉඳලා භාගතුන් වහන්සේ බෑ දකින්න ආවේ මේලායි භාගතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ භික්ෂූන් කිව්වා රජතුමනි අර පේන දොරටු වස ඇති විහාරයේ තමයි මේ මොහොතේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ. රජතුමනි ඔබ නිහඬව කලබලයක් නැතුව ගිහිල්ලා ආලින්දට ගොඩ වෙලා උගුර පාදලා සෙමින් දොරට තට්ටු කරන්න. භාගතුන් වහන්සේ එවිට දොර විවර කරාවේ කියලා භික්ෂූන් කිව්වා. ඊළඟ රජතුමා තමන්ගේ අසිපතයි නලල්පටයි තමන්ගේ දීර්ඝාරායන සෙනෙවිය අතේ තිබ්බාම සෙනෙවිය කල්පනා කරන භාගතුන් වහන්සේ බෑ දකින්න යන රජතුමා තනියමයි යන්න කැමති කියලා සෙනෙවිය එහෙම නැවතුණා. ඊට පස්සේ පසේ නදී කෝසල මහරජතුමා අර භික්ෂූන් කිව්ව විදියට නිහඬව කලබලයක් නැතුව අර විහාරේ ආලින්දයට ගොඩ වෙලා උගුර පාදලා සෙමින් දොරට තට්ටු කළා. ඒ මොහොතේ භාගතුන් වහන්සේ දොර විවර කළා. ඒ සැනින්ම රජතුමා බිම ඇද වැටිලා භාගතුන් වහන්සේ මම වනායි පසේ නදී කෝසල රජු වෙමි කිය භාගතුන් වහන්සේගේ සම්බුදු සිරිපා මුවින් සිඹ සියතින් පිරිමැද මැද එලෙසින් කියන්ට වුණා. ඒ මොහොතේ භාගතුන් වහන්සේ අහනවා මහරජතුමනි මේ ශරීරයේ කෙරේ මෙතරම් පරම ගෞරව ආදරයක් දක්වන්නේ කවර කරුණක් නිසාවෙන්ද කියලා ඇහුවා. ඒ මොහොතේ රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රාවක භික්ෂූන් ගැන තමන්ගේ ඇතුළාන්තය විවර කරමින් මේ ධම්ම චෛත්‍යයන් කියන කාරණා ඒ මොහොතේ භාගතුන් වහන්සේට පවසා සිටියා. පින්වත්නි එතනදී පසේ නදී කෝසල මහරජතුමා කියන භාගතුන් වහන්සේ ගැන මට මෙන්න මේ වගේ ධර්මානුකූල වැටීමක් තමයි තියෙන්නේ කිව්වා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාගතුන් වහන්සේ දෙසූ දහම ස්වකහාතයි. සංඝයා සුපටිපන්නයි කියලා. ඊට පස්සේ රජතුමා ඒ විදියට දරා ගන්න හේතුණු කාරණා එකින් එක විස්තර කරන්න පටන් ගත්තා. පින්වත්නි පසේ නදී කෝසල මහරජතුමා කියනවා භාගතුන් වහන්සේ මම දැකලා දිනා මේ සම්බුද්ධ ශාසනයෙන් පිටස්තරව ඉන්න අන්‍යාගමික තවසෝ. ඒ උදවිය 10 වසරක් 20 වසරක් 30 වසරක් එහෙම නැත්නම් 40 වසරක් මේ බවසර ජීවිතය ගෙවලා පස්සේ කාලෙක ආයම මේ කාමයන්ට වැටිලා මේ පංච කාමයන් පිරිවරාගෙන මේ කාම සුඛී ඇලී ගලී වාසය කරන භාගතුන් වහන්සේ මම දැකලා තියෙනවා. භාගතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ තමන්ගේ පණ ඇති තුරු සිය පණ දෙවෙනි කොට පාරිසුද්ධ සුපිරිසිදු බඹසර සිල් සුරකින ශ්‍රාවක භික්ෂූන් මම දැකලා තියෙනවා. භාගතුන් වහන්සේ
එතකොට මට හිතෙන්නේ මේ විදිහටයි කිව්වා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වකහාතයි. සංඝයා සුපටිපන්නයි කියලා. පින්වල ওই කාරණේ භාගතුන් වහන්සේට රජතුමා පවසා සිටියා. පින් ඔබ දැන් භාගතුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දි දැන් සමහර භික්ෂූන් පිඩුසිඟා වඩිද්දි සරාගී අරමුණු වලින් ඉන්ද්‍රිය අසංවර වෙලා ආයි ගිහි වෙන්න කල්පනා කරද්දි අනිත් භික්ෂූන්ගේ කාරණේ දැනෙන භාගතුන් වහන්සේ හමුවට ඒ සිවුරු අරින්න කල්පනා කළ භික්ෂුව කැඳවගෙන ආවහම භාගතුන් වහන්සේ භික්ෂුවට ඒ භික්ෂුවගෙන් අහනවා මේ පින්වත් භික්ෂුව මොයි විදියට ඔබ සිවුරු හැරදාලා යන්න හේතුන කාරණේ මොකක්ද කියලා ඇහුවාම ඒ භික්ෂුවන භාගතුන් වහන්සේ මම පිඬුසිඟා වඩිද්දි ලස්සන ස්ත්‍රියක් දැක්කා. භාගතුන් වහන්සේ එමෙත මගේ ඉන්ද්‍රිය අසංවර වුණා. ඒ කතාවල භාගතුන් වහන්සේ පින්වත් භික්ෂුව ඔය ස්ත්‍රිය ඔබට ඔය ස්ත්‍රිය නිසා ඔබ මේ ජීවිත විතරක් නෙමෙයි සසරේ ගෙවූ ජීවිතවලත් ඔබට අයහපත ඔබ සිද්ධ කරගත්තා. කියලා අර ඒ භික්ෂූන්ගේ පෙර සසරේ සිදුවේ සිදුවීම් සිහි කරවලා භාගතුන් වහන්සේ නැවත ඒ භික්ෂූන් නෙක්ඛම්මයේ තුල සමාදන් කළා. ඔය වගේ දවසක් මේ සිවුරු මේ ගිහි වෙන්න කල්පනා කරමින් හිටිය එක භික්ෂුවක් භාගතුන් වහන්සේ ඉස්සරහට අනිත් සක්බ්‍රහ්මචාරින් එකතු වෙලා කැඳවගෙන ආවා. ඉතින් භාගතුන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ මේ දැන් සිවුරු හැර දාලා ගිහිල්ලා ඔබ ගිහි ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ භික්ෂුව කිව්වා භාගතුන් වහන්සේ තාත්තා කලුරිය කරද්දි මං වෙනුවේ වෙන් කරපු කාවණු 100ක් තියෙනවා කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒ කාරණේ අහලා නම් භික්ෂුව ඔබ ගිහිල්ලා ගල්කට 100ක් අරගෙන එන්න කිව්වා. දැන් මේ භික්ෂුව ගල්කට 100ක් අරගෙන ආවම දැන් භාගතුන් භික්ෂුවට කිව්වා භික්ෂුව දැන් ඔබට ගිහි වුණාම දැන් ඔබට යැපෙන්න යම් මුදලක් ඕන. ඒ ඔබට දැන් ගොම්බාණක් ගන්න. ඔබට නගුලක් විය ගහක් ගන්න. ඒ වගේ ඔබට වී ගන්න මේ විදිහට ඔබට ඔබේ අවශ්‍යතාවලට ඔය ගල්කට 100 රන් කාවණු 100 කියලා හිතලා වෙන් කරන්න කිව්වා. දැන් අර භික්ෂුවේ ජීවිතේ කටයුතු වල අර ගල් කාවණු 100 කියලා හිතලා ගල්කට 100 වෙන් කර කර යද්දි දැන් ඒ මුදල ගිහි ජීවිත අවශ්‍යතාවලට නොපිරිමෙහි තිබුණා. ඒ මොහොතේ භාගතුන් වහන්සේ වන්දනා භික්ෂුව දැන් ඉතින් ඔබට ඔය කාවණු 100 මදිනේ ජීවත් වෙන්න. ඊට පස්සේ භාගතුන් මේ භික්ෂුවට මේ කාමයන්ගේ ආදීනෝ කියලා මේ හිතේ තියෙන ආශාවේ ආදීනෝ ගැන කියලා ඒ භික්ෂුවට මේ භික්ෂුව ආයිම මේ බුදු සසුනේ ඊතාලවාගෙන වාසය කළ හැකි විදිහට භාගතුන් වහන්සේ භික්ෂුව දහමේ සමාදන් කළා. දහමේ පිහිටුවා. ඒතර පින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔය විදිහට භාගතුන් වහන්සේ භික්ෂූන්ට මේ බුද්ධ ශාසනයේ දිවි ඇතිතුරු ඒ බඹසරසේ සුරකමින් වාසය කරන්න අනුග්‍රහ කළා. එනිසයි කොතල් රජතුමා ඔය විදිහට භාගතුන් වහන්සේට කියා හිටියේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වකහාතයි සංඝයා සුපටිපන්නයි කියලා. ඊට පස්සේ මේ රජතුමා කියනවා භාගතුන් වහන්සේ මම තවත් කාරණයක් දකින්නවා කිව්වා. භාගතුන් වහන්සේ මේ රජවරු ඉන්නවකෝ රජවරුන් එක්ක
වාද විවාද කරගන්නවා කිව්වා. ඒ වගේම රාජකීය පවුලල උදවිය රාජකීය පවුලල උදවියත් එක්ක වාද විවාද කරගන්නවා කිව්වා. ඒ වගේම ගෘහපතිවරුන් එක්ක ඒ වගේ මව්පියෝ තමන්ගේ දරුවොත් එක්ක එහෙනම් දරුවෝ තමන්ගේ මව්පියන් එක්ක ඒ වගේම සහෝදරයෝ තමන්ගේ සහෝදරයන් එක්ක ඒ වෙන දැන් සහෝදරයන් එක්ක මේ යහළුව තමන්ගේ යහළුවන් එක්ක යහළුවෝ එක්ක නොයෙක් වාද විවාද හදා ගන්නවා කිව්වා. භාගතුන් වහන්සේ ඒත් මම දකින්නක මේ බුද්ධ ශාසනයේ මේ ශ්‍රාවක භික්ෂූන් එකිනෙකා වාද විවාදයක් නැතුව එකිනෙකා කරේ ප්‍රයාසයෙන් බලමින් කිරී දියයි එක්කෝ පරිද්දෙන් සමගි සම්පන්න වාසය කරන භාගතුන් වහන්සේ මම දැකලා තියෙනවා කිව්වා. භාගතුන් මෙතරම් සමගි සම්පන්න ශ්‍රාවක භික්ෂූන් පිරිසක් භාගතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙන් හැර වෙන කිසිදු ආගමක මම දකින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ. ඒ නිසා මට හිතෙන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සුවක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා රජතුමා භාගතුන් වහන්සේට කියනවා. ඒකනේ ඔබ දැන් ඔය බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාට මේ බුද්ධ ශාසනය අසිරිය සාගරයත් එක්ක ගලපලා දේශනා කළ මොහොතේ දහම් කාරණා එකතැනදී භාගතුන් වහන්සේ වදාලා පින්වත් පහාරාද මේ ගංගා යමුනා අචිරවතී මහී සරබෝ කියන මේ ගංගාවල් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයට එකතු වෙනවා කියලා. සාගරයට එකතු වුණාම ඒ සියලු ගංගා වලින් ගලාගෙන ආව ජලයට කියන්නේ එක නමයි ඔය තමයි කිව්වා සාගර ජලය කියලා කිව්වා. ඒ වගේ භාගතුන් වහන්සේ ඒ වගේ පින්වත් පහාරාද මේ බුද්ධ ශාසනයේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍රීය ශුද්‍ර කියන ඒ උසස් පහතේ සම්මත කුලවලින් ඇවිල්ලා කුල පුත්‍රයන් පැවිදි වෙනවා කිව්වා. ඒ විදිහට පැවිදි වෙන කුල පුත්‍රයෝ කලින් තිබුණු නම්ගොත් අතහැරලා එතෙන් පටන් සාක්‍ය ශ්‍රමණ පුත්‍ර කියන නම ගන්නවා කිව්වා. ඒතර බලන්න පින්වන්න පහාරාද අසුරේන්ද්‍රයට එතනදී භාගතුන් වහන්සේ වදාලේ ඒතර ඒ ශ්‍රාවක භික්ෂූන් ඒ බුද්ධ ශාසනයට ඇතුළු වුණාම තමන්ගේ ගිහි ජීවිත තමන්ගේ සමාජ පසුබිම තමන්ගේ කුල පරම්පරාවේ සියල්ලම අතහැරලා දාලා උතුම් විමුක්තිය වෙනුවෙන් කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා දාලා දහමට දී පුදා වාසය කළා. ඒතර මේ සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මිනිසුන් අතර ඇතිවෙන අර්බුද වාද විවාද කිසිවකට ඒ භික්ෂූන්ගේ සංවේදෙන්නේ නැහැ. හේතුව ඒ භික්ෂූන්ට තිබුණේ ශ්‍රේෂ්ඨ අරමුණ. මේ මහ පොළොව මත මේ මිනිස්සු සතා සිව්පාව මේ ගහකොළ පිහිටලා ඉන්නවද? ඒ වගේ භික්ෂූන් උතුම් විමුක්තිය කියන අරමුණ වෙනුවෙන් හැම මොහොතකම ඒ වෙනුවෙන් ජීවිත අපේක්ෂාව පව අතහැරලා ඒ අරමුණු වෙනුවෙන් සාක්ෂාත් කරගන්නට වෙහෙසුණා. ඒ නිසා මේ භික්ෂූන් අතර සාමාන්‍ය ලෝකයේ ඇතිවන අර්බුද වාද විවාද දෙයක් තිබුණේ නැහැ. ওই විදිහට පසේනදී කෝසල රජතුමා භාගතුන් වහන්සේට ඒ කරුණුත් ප්‍රශංසා කළා. ඊට පස්සේ මේ රජතුමා දැන් තවත් කාරණයක් කියනවා. මේ භාගතුන් වහන්සේ මම ආරාමෙන් ආරාමෙට ඒ වගේම මං උද්‍යානෙන් උද්‍යානෙට ඇවිදගෙන යනකොට භාගතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා කිව්වා ආඥාගම්ක තවසෝ. ඔවුන් රළු වෙලා කුස වෙලා
නාරවැල් පෑදිලා ඉලෑට ලිප්පිලා ඔවුන් ඉන්නව දකිද්දී ඒ අන්‍යාගමික තවුසන්ගේ දර්ශනය මේ ජනයන්ගේ නෙත්සි සතුටු කරන්නේ කිව්වා. ওই විදිහට විරූපී වෙලා ඉන්න ඒ අන්‍යාගම තවුසන් දකිද්දී භාගතුන් වහන්සේ මට හිතෙනවා කිව්වා මේ උදවිය මේ බඹසර ජීවිතයත් එකතුලා ඉන්නේ සතුටින් නෙවෙයි. ඔවුන් අසතුටුනේ මේ බඹසර ජීවිතය ගෙවන්නේ. ඒ කාන්තෙන්ම මොවුන්ගේ ජීවිතය රහසේ කරන ලද පාපී දේවල් එකතු වෙලා තියෙන කාරණේ භාගතුන් වහන්සේ මට හිතෙනවා කිව්වා. ඊට පස්සේ මේ රජතුමා කියන භාගතුන් වහන්සේ ඒ වුණාට මේ බුද්ධ ශාසනයේ මේ ශ්‍රාවක භික්ෂූන් මන් දකින්නවා කිව්වා. සතුටින් පිනාගේ සිතින් සතුටින් ඔද වැඩුණු සිතින් ප්‍රසන්න ඉදුරන් ඇතිව ආසා අඩුවෙන් මේ ලද සිව්පසයෙන් සතුටු වෙමින් බුදු සසුනේ ඊතාල වගේ වාසය කරනවා මන් දකින්නවා කිව්වා. භාගතුන් වහන්සේ මට හිතෙනවා කිව්වා එතකොට ඒ කාන්තේ මේ ආයස්මතුන් වරුන් මේ බුද්ධ ශාසනයේ උදාරතර වූ මේ සාමාන්‍ය මනුස්ස ගුණතර ඉක්මවා ගිය විශේෂ ඥානයක් උපදවගෙන වාසය කරනවා කියලා මට හිතෙනවා කිව්වා. ඒතර පින්වත්නි එකලේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂූන්ගේ ජීවිතය දැකලා සතුටු වුණේ මිනිස්සු විතරක් නෙවෙයි. නොපෙනෙන ලෝකයක් සතුටු වුණා. දවසක් භාගතුන් වහන්සේ සමීපයට එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ මේ උදේවරු විතරක් දන්පැන් වළඳන මේ සාන්ත වීර නැති මේ ශ්‍රාක්‍ය ශ්‍රමණ පුත්‍රයන්ගේ හැඩරුව මෙච්චර ලස්සන මොකද කියලා ඇහුවා. ඒ මොකද භාගතුන් වහන්සේ දෙවියට දෙවිය මගේ මේ ශාක්‍ය පුත්‍රයෝ ගෙවුණු අතීතය ගැන ශෝක කරන්නේ නැහැ කිව්වා. නොපැමිණි අනාගතය ගැන ආසාවෙන් පතන්නෙත් නැහැ කිව්වා. වර්තමානයේ ලැබුණ යමක්ද ඒ ලද දෙයින් සතුටු වෙලා ජීවිතය ගෙවනවා කිව්වා. ඒ නිසා එක මගේ ශාක්‍ය පුත්‍රගේ හැඩරුව මෙච්චර ලස්සන කියලා දෙවියට භාගතුන් වහන්සේ වදාළා. ඔය වගේ තවත් සිද්ධියක් සිද්ධ වුණා. මේ එක්තරා භික්ෂූන් පිරිසක් මේ කොසල් ජනපදයේ එක්තරා වනලැහැබක වස් වැසුවා. දැන් වස්වසලේ වස් 3 මාසයේ අවසන වස් පවාරණය කළා. ඒ වනලැහැබින් චාරිකාව වඩින්න පිටත් වුණා. පිටත් වුණාම දැන් අර වනලැහැබට අරන් ගත්ත දෙවි කෙනෙක් හඬා වැළපෙමින් කියනවා මේ පාළු වෙලා ගිය ආසන දකිද්දි මට හැම දෙයක්ම එපා වෙනවා. ඒ ශ්‍රාවක භික්ෂූන් කොයිතරම් ලස්සනට කතා බස් කරනවද? කොයිතරම් බණ දහම් දන්නවද? අනේ ගෞතම ශ්‍රාවකයන් කොහෙද ගියේ කියලා මේ දෙවිය හඬා වැළපෙද්දී ඒ වනලෑවිට තවත් දෙවි කෙනෙක්ට ඒ දෙවියගේ හඬා වැළපීම ඇහුණා. ආලා ඒ දෙවිය කියනවා සමහරු මගතේට ගියා. සමහරු කෝසරයට ගියා. සමහරු වජ්ජයට ගියා කිව්වා. ඒ ගෞතම ශ්‍රාවකයෝ නවාතනක් නැති මෝරංචුවක් වගේ මේ කිසි දෙයකට නොවැළීක වාසය කරන්නේ. එතකොට පින්වත්නි ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන්ට පෙනෙන ලෝකෙ විතරක් නෙවෙයි නොපෙනෙන ලෝකයා පවා ඒ ජීවිතේ දැකලා පැහැදුනා. ඒතකොට ඒකාරණොත් පසේ නදී කොසුනල් භාගතුන් වහන්සේට ප්‍රශංසා කළා. භාගතුන් වහන්සේ මේ භික්ෂූන් මේ බුදු සසුනේ තලවාගෙන මේ සරල සැහැල්ලු මේ සුන්දර ගෙන මේ ජීවිතය දැක්කහම භාගතුන් වහන්සේ මට හිතෙන්නේ ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ ධහම ස්වක්කාතයි. මේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නාය කියන කාරණේමයි මට හිතෙන්නේ. ඊට පස්සේ මේ රජතුමා ඒ අදහසින් තවත් කාරණයක් කියනවා.
රජතුමා කියන භාගතුන් වහන්සේ මම වනාහි ඔටුනු පලං අභිෂේකලත් ශස්ත්‍රී රජෙක් කිව්වා. භාගතුන් මගේ යටත් විජිතේ යමෙක් නසන්න ඕන මට ඒ දේ කරන්නත් පුළුවන් කිව්වා. මගේ විජිතේ නිරපන්න ඕන මට ඒ දේ කරන්නත් පුළුවන් කිව්වා. ඒ වගේම ඔව් සතු ධනෙ මා සතු කරගන්න ඕන නම් මට ඒ දේ කරන්නත් පුළුවන් කිව්වා. ඒතරම්ම බල පරාක්‍රමයක් තියෙන මම භාගතුන් වහන්සේ අධිකරණ සභාවේ කතා කරද්දී මට බාධා පිණිස අන්‍යව කතා කරනවා කිව්වා. එවිට මම අධිකරණ සභාව ඉද්දි බවතුන් මට බාධා නොකරත්වා කියද්දිම ඔවුන් මට බාධා කරමින් කතා කරනවා කිව්වා. මට ඒ කරුණ මට ලැබී නොහැකි කිව්වා. ඒත් භාගතුන් වහන්සේ මම දැකලා දිනුවා මේ භාගතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරි ශ්‍රාවකයන්ට දහම් දෙතනවා. භාගතුන් මේ ශ්‍රාවකයන් අතරේ කිවිසුම් හඩක් හරි උගුර පාදන හඩක්වත් භාගතුන් වහන්සේ මට ඇහින්නේ නැහැ කිව්වා. භාගතුන් මම දැක්ක දෙයක් කියන්නම් කිව්වා. දවසක් භාගතුන් වහන්සේ ඒ විදිහ නොයෙක් සිය ගණන් ශ්‍රාවකයන් පිරිවරාගෙන දහම් දෙසමින් හිටියා. ඒ මොහොතේ එක්තරා භික්ෂුවක් උගුර පෑදුවා. ඒ මොහොතේ අනිත් එතන භික්ෂුව තමන්ගේ ධනෙසින් ඒ භික්ෂුවට තට්ටු කළ ආයතුන් වහන්සේ නිස්සබ්ද වෙන්න භාගතුන් වහන්සේ දහම් දෙසනවා කිව්වා. භාගතුන් වහන්සේ එතකොට මට හිතුණා කිව්වා ඒකාන්තේ ආශ්චර්යයි. ඒකාන්තේ අద్භූත මේ භාගතුන් වහන්සේ දඬු මුගුරු වලින් තොරව ආවියාවිද වලින් තොරව මේ ශ්‍රාවක පිරිස මනාකොට හික්මවා තින හැටි හරිම අසිරිමත් කිව්වා. ওই විදිහට පසේ නදී කෝසල මහරජතුමා භාගතුන් වහන්සේට කියලා භාගතුන් වහන්සේ ඒ නිසා මට හිතෙන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වකහාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා කිව්වා. ඊට පස්සේ පසේ නදී කොසල් රජතුමා දැන් ඒ විදිහට මේ භාගතුන් වහන්සේ ගැනත් ධර්මයේ ගැන ශ්‍රාවක භික්ෂූන් ගැනත් එවන් අදහසට එන්න හේතු පාදුණු තවත් කරුණක් ඉස්මතු කළා. භාගතුන් වහන්සේ මම දැකලා තියෙනවා කිව්වා භාගතුන් වහන්සේ මේ සමාජයේ ඉන්නවා කිව්වා වාද කරන්නම උපන් වාදේම දක්ෂ අස්ලෝමෙන් තවත් අස්ලෝමයකට විදින තරම් වදින දුනුවායම් පරිද්දෙන් වාදය කරන්නම තියුණු නොවැනැති බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශ්‍රමණ පණ්ඩිතවරු භාගතුන් වහන්සේ යම් ගමකට හරි නියම් ගමකට හරි භාගතුන් වහන්සේ වැඩියා කියලා ආරංචි වුණාම අර විදිහට වාද කරන ඒ ශාස්ත්‍රීය පණ්ඩිතවරු ඒ බ්‍රාහ්මණ පණ්ඩිතවරු ඒ ගෘහපති පණ්ඩිතවරු ඒ ශ්‍රමණ පණ්ඩිතවරු කතා නන්න අසවල් ගමේ බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ බවත් ගෞතමයන් වහන්සේව හොයාගෙන ගිහිල්ලා අපි වාද කරලා ඒ වාදයෙන් බවත් ගෞතමයන් වාදයෙන් පරදවමු කියලා දැන් මේ පිරිස කතා වෙලා භාගතුන් වහන්සේ වැඩ ඉන්න ගමට හරි නියං ගමට හරි යනවා කිව්වා. ගිහලා භාගතුන් වහන්සේ දැන් මේ පිරිස එහෙම ගිහිල්ලා දැන් භාගතුන් වහන්සේ ඉස්සරහා අසුන් ගත්තාම භාගතුන් වහන්සේ මේ කරුණු සහිතව මේ දහම කියද්දී දහම් කතාව කරද්දී භාගතුන් වහන්සේක වාද විවාදයක් කරනවා කියලා ආවේ ඒ පිරිස භාගතුන් වහන්සේ ප්‍රශ්නයක්වත් අහන්නේ නැතුව ඒ දහමට මනාකොට සවන් යොමු කරන අහනවා කිව්වා. වාදයක් කෙසේනම් කරන්නද කිව්වා.
භාගතුන් වහන්සේ ඒ නිසා භාගතුන් මට හිතෙන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වකහාතයි සංඝයා සුපටිපන්නයි කියලා. දැන් පිළිගන්න බහලා ඇති. දැන් ඒ වගේ භාගතුන් වහන්සේත් එක්ක වාද කරන්න ආව කෙනෙක් තමයි චූල සත්‍යක ලිච්ඡවිය. දැන් මේ චූල සත්‍යක භාගතුන් වහන්සේත් එක්ක වාදයට එන්න ඉස්සර වෙලා කිව්වා මේ බලවත් පුරුෂයෙක් මේ දිගු ලොම් තියෙන එළුවෙක් උස්සලා එයාට මෙයාට හොලෝලා වීසි කළා දානවා වගේ මේ සුරා හදන මිනිස්සේ අර සුරා හදන පැදුර ජලාශයකට දාලා දෙකොණින් අල්ලලා කලඹලා පැත්තකට දානවා වගේ. ඒ වගේම සද්දන්ත හස්ති රාජෙක් මේ පොකුණකට බැහැලා ඒ පොකුණම කලඹලා දානවා. මම මේ ගෞතමයන් එක්ක වාද කරලා ඒ වාදයේ ගෞතමයන් පටලලා මම පැත්තකට වීසි කළා දානවා කියලා ආව චූල සත්‍යක. දැන් ලිච්ඡවි පිරිසුකුත් පිරිවරාගෙන ආවා. භාගතුන් වහන්සේ නිහඬව භාගතුන් වහන්සේ ඒ චූල සත්‍යකට සත්‍යයෙන් සත්‍ය ගලපා දාම් කතාව කරද්දී අර විදිහට ක්‍රියාගෙන ආව චූල සත්‍යක ඒ පිරිස ඉස්සරහයි භාගතුන් වහන්සේ ඉස්සර නිරුත්තර වුණා. නිරුත්තර වෙලා බිම බලාගෙන ඉද්දි එතන හිටියා මේ දුරුමුග කියලා ලිච්ඡවි. ඒ ලිච්ඡවින භාගතුන් වහන්සේ මට උපමාවක් හිතනවා කිව්වා. භාගතුන් වහන්සේ මේ ඔය ගමේ පොකුණක කකුලුවෙක් හිටියා කිව්වා. ඒ ගමේ කොල්ල කුරුට්ට ඇවිල්ලා අර පොකුණ අර කකුලුව ගොඩට අරගෙන ඒ කකුලුව දිග හරින අඬුව කඩලා දැම්මා කිව්වා. භාගතුන් වහන්සේ ඊට පස්සේ කකුලුවගේ කලින් දාපු සෙල්ලම් ඉවරයි කිව්වා. භාගතුන් වහන්සේ මේ චූල සත්‍යකටත් දැන් ඒ කකුලුවට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. ඒ විල අන්තිමට චූල සත්‍යකන භාගතුන් වහන්සේ මේ මත්තු ඇතෙක් එක්ක හැප්පෙන්න ආවොත් යම් කෙනෙක්ට එයාට යහපතක් වෙයි කිව්වා. ඒ වගේම විසගෝර සර්පයෙක් එක්ක හැප්පෙන්න ආව කෙනෙක්ට යහපතක් වෙයි කිව්වා. ඒත් මේ ශ්‍රමණ ගෞතමයන් එක්ක හැප්පෙන්න කෙනෙකුට නම් යහපතක් වෙන්නේ නැහැ කියලා චූල සත්‍ය කිව්වා. ඒතර පින්වන්නේ බුදුරජාණන් වහන්සේ ඔය විදියට භාගතුන් වහන්සේට අභියෝග කරන්න ආවයි. භාගතුන් වහන්සේට වාදිවාද කරන්න ආවයි. භාගතුන් වහන්සේ මේ දහම් කතාව කරද්දී ඒමාපු බොහෝ දෙනෙක් භාගතුන් වහන්සේගේ දහම් කතාව නිමා වෙද්දී ඔවුන්ගේ මුවින් පිට වුණේ පටිච්චන්නං වා විවරයි. භාගතුන් වහන්සේ වහලා තිබුණ දෙයක් විවර කරලා පෙන්වනවා වගේ. නික්කුජ්ජිතං වා උක්කුච්චේය. යටට හැරිලා තිබුණු දෙයක් උඩට හැරෙව්වා වගේ. මූලසවා මග්ගං ආචික්කේය. මම් මුලාවකට යා යුතු හරි දිසා පෙන්වනවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය. චක්කුමන්තෝ රූපන්ති දක්ඛින්තිති. භාගතුන් වහන්සේ අඳුරේ සිටියවන් රූප දකින්න ආලෝකය දැල්වා වගේ කියලයි භාගතුන් වහන්සේ අද පටන් උතුම් තිසරණ සරණගේ ශ්‍රාවකයෙක් විදිහට මාව පිළිගන්නාසේක්වා කියලයි ඒ විදිහට භාගතුන් වහන්සේට වාද කරන්න ආවයි. භාගතුන් වහන්සේට අභියෝගයක් විදිහට ආවයි. භාගතුන් වහන්සේ හිටිය ඉස්සරහින් නැගිටලා නික්මලා ගියේ. ওই විදිහේ කරුණෙන් භාගතුන් වහන්සේට ධර්මයටත් ශ්‍රාවක සංඝයටත් පසේ නදී කෝසල මහරජතුමා ප්‍රශංසා කරන ওই විදිහට කිව්වා. ඊට පස්සේ මේ
පසේ නදී කෝසල මහ රජතුමා තවත් කාරණකින භාගතුන් වහන්සේ මේ ඉසිදත්ත පුරාණ කියන වඩු කාර්මිකයන් දෙන්න මගේ බත් වැටුපෙන්න මගේ ආනාවලින්ම තමයි කො ජීවත් වෙන්නේ. ඔවුන් මම නිසා ඔවුන් ජීවිතයක් කීර්තියක් ලබනවා කිව්වා. භාගතුන් වහන්සේ මා නිසාම ජීවිතේ ලබන මා නිසාම කීර්ති ලබන්නේ ඉසිදත්ත පුරාණ කියන වඩු කාර්මිකයන් දෙන්න දවසක් එක තැනකදී අපි රාත්‍රියකට වාසය කළා කිව්වා. භාගතුන් වහන්සේ මේ ඉසිදත්ත පුරාණ දෙන්න බොහෝ කතාවක් බොහෝ රාත්‍රියේ බොහෝ වේලාවක් යනතුරු දහම් කතාව කරලා භාගතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හිස තබාගෙන භාගතුන් වහන්සේ මා ඉන්න දිශාවට පාද යොමු කොට උන් රාත්‍රියේ නිදාගත්තා කිව්වා. භාගතුන් වහන්සේ මට ඒ වෙලාවෙ හිතුණා කිව්වා ඒකාන්තයෙන්ම හරි ආශ්චර්යයි. හරිම පුදුම සහගතයි. මේ ඉසිදත්ත පුරාණ දෙන්න මගින් බත් වැටුප් ලබමින් මා නිසාම කීර්තිය ලබමින් තමන්ගේ ජීවිතය ගෙවනවා කිව්වා. මේ ආකාරයෙන් ඔවුන්ගේ ජීවිතයට හයියක් වෙන මට වඩා පරම ගෞරව ආදරයක් ඒ ඉසිදත්ත පුරාණ දින භාගතුන් වහන්සේ කිරේ දක්වනවා කිව්වා. භාගතුන් වහන්සේ මට හිතෙනවා කිව්වා මේ ආස්මතුන් වරුන් නම් භාගතුන් වහන්සේගේ ශාසනයේ උදාර විශේෂ වූ අවබෝධයක් ලබා සිට නැති කියලා. භාගතුන් වහන්සේ නිසා මට හිතෙන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්ම ස්වක්කාතයි. සංඝයා සුපටිපන්නයි කියන මේ කරුණම කිව්වා. ඊට පස්සේ පසේ නදී කෝසල මහ රජතුමා අන්තිමට කියන භාගතුන් වහන්සේ තවත් කාරණයක් තියෙනවා කියන්නේ. භාගතුන් වහන්සේ ශාස්ත්‍රීය රාජ වංශිකයෙක් කිව්වා. භාගතුන් වහන්සේ මමත් ශාස්ත්‍රීය රාජ වංශිකයෙක් කිව්වා. ඒ වගේම භාගතුන් වහන්සේත් කෝසල ජනපද වාසියෙක් කිව්වා. භාගතුන් වහන්සේ මමත් කෝසල ජනපද වාසියෙක් කිව්වා. ඒ වගේම භාගතුන් වහන්සේ 80 ඇති කිව්වා. භාගතුන් වහන්සේ මමත් 80 ඇති කිව්වා. භාගතුන් වහන්සේ ඔය කාරණේ නිසා භාගතුන් වහන්සේ කෙරෙහි මට පරම ගෞරව ආදරයක් පරම උපහාරයක් දක්වන්නට හේතු වුණා කියලා. ওই විදිහට පසේ නදී කෝසල මහ රජතුමා භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන තමන්ගේ ආධ්‍යාත්මයේ තිබුණු පැහැදීමට හේතු කරුණකින් එක කියලා භාගතුන් වහන්සේ අපිට බොහෝ කටයුතු තියෙනවා. අපිට බොහෝ කළ යුතු දේ තියෙනවා. භාගතුන් වහන්සේ අපිට දැන් යන්න අවසරයි කිව්වා. මෙන්න භාගතුන් වහන්සේ නිහඬ වුණා. පසේ නදී කෝසල මහ රජතුමා තමන් හිටියේ තැනින් නැගිටලා භාගතුන් වහන්සේට ආදරේ වන්දනා කරලා හැදකුණු කරලා නික්මුණා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පසේ නදී කෝසල රජතුමා පිටත් වුණාට පස්සේ නොබෝ වෙලාවක භික්ෂූන් කැඳෙව්වා. කැඳවලා අර පින්වත් මහණෙනි අර පසේ නදී කෝසල රජතුමා මේ ධම්ම චෛත්‍යයන් පවසා පිටත් වෙලා ගියා කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පින්වත් මහණෙනි මේ ධම්ම චෛත්‍යයන් ඉගෙන ගන්න කිව්වා. මේ ධම්ම චෛත්‍යයන් සිටි දරා ගන්න කිව්වා. මේ ධම්ම චෛත්‍යයන් නිවන් මඟට පෙරට වෙනවා කිව්වා. ඒතර පින්වත්නි අද ඔබ මේ ධම්ම චේතිය කියන සූත්‍ර දේශනාවේදී ශ්‍රවණය කළේ පසේ නදී කෝසල මහ රජතුමා මේ බුද්ධ ශාසනය ගැන තමන්ට ධර්මානුකූල වැටෙන ආකාරයට කිව්ව කාරණා
භාගතුන් වහන්සේ අනුමත කොට වදාළ දෙසුම වූ ධම්මචේති සූත්‍රය. ඉතින් මේ භාගතුන් වහන්සේ භික්ෂූන්ට නිවන් මාර්ගට පෙරටු වෙනවා කියලා වදාළ මේ උතුම් වූ ධම්ම චෛත්‍යයන් අපිත් එකින් එක සිත්ති දරාගෙන ඒවන් නිතර නිතර සිහි කරමින් අපි සිහි කරමින් ඒ භාගතුන් වහන්සේගේ අනුශාසනාව තුළ අප්‍රමාදී වීම පිණිසම අපි සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද මේ ආකාරයෙන් ධර්ම දානය වශයෙන් රැස් වුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. පින්කම සියලු දෙවිවරු මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවිවරු දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් අසින් අධිපති භාවයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදී උතුම් වූ සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. සියලු දෙවිවරුන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධම්ම පූජා සදාම් දේශනාවේ අනුග්‍රහය දරන ඒ ජීජී නන්දාවතී මහත්මියගේ ස්වාමි පුරුෂයා වන මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය PAD ගුණසිරි ස්වාමි පුරුෂයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 10කට පෙර මිය පරලෝ ගිය මූදුකටුවේ පදිංචිව සිටි සුජිත් සමන්ත මහත්මයාටත් ඒ වගේම හැවණිය පදිංචිව සිට මිය පරලෝ ගිය PAD කරොල්ලුයි සප්පුහාමි හා ඇසිල් නෝනා යන අයටත් දියතලාවේ ඇල්ලගම රම්‍ය නිවසේ පදිංචිව සිට මිය පරලෝ ගිය HGG සුගතදාස මහත්මයාටත් මුතුමැණිකේ මහත්මියටත් දියතලාවෙන් පදිංචිව සිට මීට වසර 49කට පෙර මිය පරලෝ ගිය GW වීන්මැණිකා මහත්මියටත් මීට වසර 28කට පෙර මිය පරලෝ ගිය උප පොලිස් පරීක්ෂක HGG කුලරත්න මහත්මයා සහ නන්දසිරි මහත්මයා ඇතුළු මේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද සදාම් දේශනාවේ දායකත්වයේ දරන්නේ ජීජී නන්දාවතී මහත්මිය නමිනුත් මේ මහත්මියගේ පවුල් සියලු දෙනා නමිනුත් මේ ජීවිතයකට ඉඳලා මියගිය අනන්ත වූ සතර දක්වා මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන යම් තාක් ඥාතිවදී සියලු ඥාති සමූහයාද මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අයගේද පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සැපවත් වෙත්වා. සාදුගුණ විපාසාවන් ඇතනම් මේ සියල්ලම සංසිඳේවා. ඒ අයට ලබන සුගතියකදී උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ සියලුම පුණ්‍ය ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මාමුණා වාසී රටලෝ වාසී සසුන් පිළිවෙත් පුණ සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരിക මේනින් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට මුතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දාණයට දායකත්වයේ සපේන ඒ හැවන වැලිපැන්න ගහමුලන ලිපිනේ පදිංචි පින්වත් ජීජී නන්දාවතී මහත්මියටත් ඒ මහත්මියගේ පවුලේ සියලු දෙනාටත්
මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් රැස් කළා වූ පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාව බලෙනුත් තෙරුවනේ අනන්ත ගුණානුභාව බලනුත් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසේවා. ලැබුණු මේ මනුස්ස ජීවිත බොහෝ පින්දාම් රැස් කරන උතුම් සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන ලබන සුගතියකදී උතුම් ධර්මාවබෝධය ලබන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතු රෝගාතුර සිටින රටලෝවාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් යට මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් තුලින් සියලු දෙනාටත් උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම මේ පිනද උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.